සුබ දවසක් හැමෝටම. මම දේශාන් දිනුක. ඉතින් මම අදත් අලුත් question set එකක් අරගෙන ආවා ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. අපි මුලින්ම බලමු අද අපිට කතා කරන්න තියෙන question set එක. එතකොට මේ තියෙන්නේ අද අපිට කතා කරන්න තියෙන question එක. question number 31. අපි බලමු එහෙනම් ඩිකතා නැතුව අද question එකේදී අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා. The bill book system is used to keep information on the bills of the shoe store called Aralia Shoe Center. This method is used for a long time, but using this method will embarrass the shop owner and employees. The accountant working in the shop pointed out to the shop owner the disadvantages of the bill book system. Disadvantages pointed out were the loss of bill books, damage to bill books, and the need for separate space for storing bill books. Because of these factors, the store owner realized that the bill book system is difficult to use and decided to use computer software. The software was developed by AI Soft, a software development company. You work as a senior engineer in this company. You and your team are tasked with creating the database of this software. Create the required ER diagram for that. To do this, follow the instruction below. Name database as Aralia Shoe Center. එතකොට මේ question එකේදී අපිට මුලින්ම කියනවා shop එකක් තියනවලු Aralia Shoe Center කියලා. එතකොට මේ shoe center එකේ bills වල information තියාගන්නේ තාම පොත්වල. එතකොට මේ පොත්වල data ටික තියාගන්නකොට මේගොල්ලන්ට ගැටලු වගේක් හම්බෙලා තියෙනවා. එතකොට මේ ගැටලු විදිහට මේගොල්ලෝ තීරණය කරලා තියෙන්නේ කියන්නේ disadvantages. එතකොට මේ disadvantages විදිහට මේගොල්ලෝ තීරණය කරලා තියෙන්නේ loss of bill books. ඒ කියන්නේ books නැති වෙන්න පුළුවන්. ඒ වගේම damaged bill books. ඊට පස්සේ මේගොල්ලෝ කියලා තියෙනවා separate space for storing bill books. ඒ කියන්නේ දැන් පොත් ඉවර වෙනකොට ඒ පොත් ටික තියාගන්න තැනක් තියෙන්නත් එපා. එතකොට එහෙම තැනක් හදාගන්නකොට මේගොල්ලන්ට වෙනම ස්පේස් එකක් එනවා. එතකොට දැන් මේක කරදරයි. එතකොට දැන් සාමාන්‍යයෙන් බිල්ස් අපි පොත්වල ලියන කාලයක් නෙවෙයිනේ. එතකොට දැන් පොත්වල ලියා ගන්නකොට මෙන්න මේ ගැටලුව මේගොල්ලෝ හඳුනාගෙන තියෙනවා. එතකොට මේගොල්ලෝ තීරණය කරලා තියෙනවා මේ සිස්ටම් එක පොඩ්ඩක් අවුල් කියලා. ඒ කියන්නේ දැන් මේ බිල් බුක් වල තියාගන්නක මේගොල්ලන්ට කරදරයක්. එතකොට මේගොල්ලෝ තීරණය කරලා තියෙනවා කම්පියුටර් software එකක් use කරන්න. ඒ කියන්නේ බිල් බුක්ස් වෙනුවට මේගොල්ලෝ කම්පියුටර් software එකක් use කරන්න තීරණය කරලා තියෙනවා. එතකොට මේ කම්පියුටර් software එක හදන්න මේගොල්ලෝ දීලා තියෙන්නේ AI Soft කියන software development company එකකට. දැන් මෙතෙන්දී අපිට හිතන්න කියලා තියෙනවා you work as a senior software engineer in this company. මම senior software engineer කෙනෙක් කියලා හිතන්නලු. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා මට සහ මගේ කණ්ඩායමට දීලා තියෙන අභියෝගය තමයි මේකේ database එක හදන්න. ඒතර මේකේ database එක හදනකොට අපිට මුලින්ම create කරන්න තියෙනවා ER diagram එක. ඒතර මේ ER diagram එක හදන එක තමයි අපිට මේ question එකේදී කරන්න තියෙන්නේ. ඒතර මේ ER diagram එක හදන්න අවශ්‍ය විස්තර ටික ඔක්කොම මේ questions වලින් දාලා තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ තව එකක් කියලා තියෙනවා name the database as Aralia Shoe Center. ඒතර database එකේ නම විදිහට මේගොල්ලෝ පාවිච්චි කරන්න කියලා කියනවා Aralia Shoe Center කියලා. එතකොට මේ තියෙන අද අපිට කතා කරන්න තියෙන question එක අපි බලමු question number 1 එකේ ඉඳන් අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා. ඒතර පළවෙනි question එකේදී අපිට කියලා තියෙනවා create a user table for storing information of all customer and all suppliers in this store as shown below. අතර user කියන table එක තමයි අපිට මෙතනදී හදන්න තියෙන්නේ. ඒතර මේ තියෙන්නේ user table එක හදනකොට අපිට අවශ්‍ය වෙන columns ටික user ID එක primary key සහ auto increment, data type එක int, first name last name මේ දෙකම වාචා, length එක දීලා තියෙනවා 45 ගානේ. ඊට පස්සේ contact number එක දීලා තියෙනවා වාචා, length එක 10යි. මොකද phone number එකට තියෙන length එක 10ක් නිසා. මෙතන ඊළඟට කියලා තියෙනවා status එක in කියලා. මේ ස්ටේටස් කියන එකෙන් අපි අදහස් කරන්නේ දැන් කස්ටමර් කෙනෙක් හරි සප්ලයර් කෙනෙක් හරි නිතර එනවා නම් ඒ කියන්නේ හැමදාම يعني ඩේලි වගේ එන කස්ටමර් කෙනෙක් නම් අපි ආව ඇක්ටිව් කස්ටමර් කෙනෙක් හෝ සප්ලයර් කෙනෙක් විදිහට තමයි අපි තියාගන්නේ. ඒ කියන්නේ අපේ ඉන්ටර්ෆේස් එකේ පෙන්වන්න ඕනේ මෙයා නිතර එන කෙනෙක් කියලා. එහෙම නිතර එන්නේ නැති කෙනෙක් අපිට ඩේටාබේස් එකේ නිකන් බොරුවට පෙන්නලා වැඩක් නැහැනේ. ඒතර ඒ කස්ටමර් හෝ සප්ලයර්ට අපි දාන්නේ ඩිඇක්ටිව් කියලා. ඒතර මේ ස්ටේටස් එකෙන් අපි කරන්නේ customer හෝ supplier active ද deactive ද කියලා check කරන එක. ඒතර status එක active කියන්නේ customer කියන්නේ නිතර එන කෙනෙක් customer හෝ supplier. deactive කියන්නේ නිතර එන්නේ නැති කෙනෙක්. නැත්නම් ඒ customer දැන් මේ shop එකට එන්නෙම නැති කෙනෙක්. ඒ වගේ කෙනෙක් අපිට තියාගෙන වැඩක් නැති නිසා අපි deactive කරලා දානවා. නමුත් මෙතනදී අපි delete කරන්නේ database එකෙන් deactive කරනවා විතරයි. මොකද හදිස්සියේ හරි එක කාලයකට පස්සේ හරි ඒ customer ආවොත් අපිට යාව active කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඒ නිසා අපි යාව delete කරලා දාන්නේ. delete කරන්න අවශ්‍යතාවයක් වෙනවා හදිස්සියක් දැන් customer
මැරුණොත් එහෙම යාව තියාගෙන වැඩන්නේ නැහැ නේ. ඒ වගේ අවස්ථාවක ඩිලීට් කරලා දානවා මිසක ඩිඇක්ටිව් කරලා තියන්නේ නැහැ. ඒතර ස්ටේටස් එකේදී වෙන්නේ කස්ටමර් හෝ සප්ලයර් ඇක්ටිව්ලි ඩිඇක්ටිව්ද කියලා චෙක් කරන එක. එතකොට අපිට මේ ටේබල් එක තමයි මුලින්ම හදන්න කියලා තියෙන්නේ මේගොල්ලෝ. එතකොට මම මේ ටේබල් එක හදාගන්න යූස් කරන්නේ workbench එක. අපි එහෙනම් බලමු කොහොමද මේ ටේබල් එක හදාගන්නේ කියලා. මුලින්ම ඔයගොල්ලෝ ඕපන් කරගන්න ඕනේ workbench එක. workbench එක ඕපන් කරගෙන අපි මුලින්ම හදාගන්න ඕනේ අපේ database එක. එතකොට අපේ database එක හදාගන්න ඔයගොල්ලෝ මුලින්ම දෙන්න මෙතන files වලට ගිහිල්ලා new model යන්න. control n ගහන්නත් පුළුවන්. new model ගිහිල්ලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ window එකක් open වෙනවා. මෙතන mydb කියලා තියෙන්නේ. මේ mydb කියන එක double click කරන්න. double click කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා පොඩි window එකක් open වුණා. ඒතර මේකේ තමයි අපි අපේ database එකේ detail එක කියන්න ඕනේ. ඒ කියන්නේ නම. ඒතර මෙතන name කියලා තියෙන්නේ. මෙන්න මේ name කියලා තියෙන තැනට තමයි අපි database එකේ name එක දෙන්න ඕනේ. ඒතර දැන් මේ database එකේ name එක විදිහට දීලා තිබ්බේ Arliss U Center කියලා. ඒතර මම ඒක type කරගන්නම් දැන්. මේ විදිහට type කරගෙන මෙතන close කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මෙතන අපි type කරාම ඔටෝම මෙතනත් update වෙලා පෙන්නනවා. එහෙම update වෙලා නැත්තම් මෙතන rename reference කියන button එක press කරන්න. එතකොට මේක update වෙනවා. දැන් මේක close කරන්න තියෙන්නේ. close කරාට පස්සේ අපි database එක හදාගෙන තියෙන්නේ. දැන් අපි යන්න ඕනේ tables ටික හදාගන්න. ඒතර table හදාගන්න නම් අපි මෙතනින් මුලින්ම දෙන්න ඕනේ add diagram කියන එක. ඒතර මේ add diagram කියන එක double click කරන්න. double click කරලා දැන් අපි මුලින්ම tables හදාගන්න ඕනේ. එතකොට table එකක් හදාගන්න මෙන්න මේ තියෙන icon එක place new table කියලා උඩම තියෙනවා. මෙන්න මේක click කරන්න. click කරලා අපිට ඕන තැනකින් මෙතනින් තව පාරක් click කරන්න. ඒ කියන්නේ මෙන්න මේ අවකාශය තුල. එතකොට අපි දැන් table එකක් තමයි මේ create වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ table එක edit කරගන්න. එහෙම edit කරන්න අපි මෙතන double click කරන්න ඕනේ. double click කරාට පස්සේ මෙහෙම පොඩි window එකක් open වෙනවා. මේකේ තමයි අපි table එකට දාලා details ටික තියාගන්න ඕනේ. එතකොට දැන් මෙතන මුලින්ම තියෙනවා table name එක කියලා. මෙතන table name එක විතර මම දෙනවා user කියලා. මොකද අපිට පළවෙනි හදාගන්න තිබ්බේ user කියන table එක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා column එකක්. column name data type මෙතන තව අකුරු වර්ගයක් දීලා තියෙනවා. මෙන්න මේ ටිකේ තමයි අපි columns ටික කියාගන්න ඕනේ. එතකොට අපිට පළවෙනි column එක විතර දීලා තිබ්බේ user id කියලා. එතකොට මෙන්න මේක double click කරන්න. double click කරලා අපිට පුළුවන් edit කරගන්න. මේක අපි rename කරගන්න ඕනේ user id. ඊට පස්සේ data type එක int තමයි. එතකොට මේක ඒ විදිහටම තියන්න. මෙතන user id කියලා දාපු ගමන් ඔයගලන්ට පේනවා tick දෙකක් වැටලා තියෙනවා මෙතන. මේ pk කියන්නේ primary key, nn කියන්නේ not null. ඊට පස්සේ අපිට දීලා තිබ්බ auto increment කියලා වචනයක්. කියන්නේ auto increment වෙනවා කියන්නේ මේගොල්ලෝ හදා ගන්නවා පිළිවෙලට. ඒ කියන්නේ order එකක් විදියට 1 2 3 4 5 කියලා අර පිළිවෙලට හදාගෙන යනවා. ඒක අපිට ආයෙ අමුතෙන් දෙන්න ඕනේ නැහැ. එතකොට ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ auto increment කියන ටික් එක දාන්න. AI කියන්නේ auto increment. ඒතර auto increment කියන එකෙන් වෙන්නේ numbers ටික order විදියට කියන්නේ order එකක් විදියට පිළිවෙලට හැදෙනවා. දැන් අපි මෙතන int නේ දාලා තියෙන්නේ. එතකොට 1 2 3 4 කියලා පිළිවෙලට හැදීගෙන යනවා. ඒ කියන්නේ අපි rows ගන්න වැඩි කරොත් ඒ පිළිවෙලට හැදීගෙන යනවා. ඒක තමයි auto increment කරන්නේ. ඒ කියන්නේ ඒක auto තමයි වෙන්නේ. ඊට පස්සේ අපිට අදා ගන්න තියෙනවා first name සහ last name. එතකොට ඒක රත් කරන්න තියෙන මෙතන ඔයගොල්ලන්ට පේනවා පොඩි row එකක් වගේ හැදිලා තියෙනවා. මෙන්න මේක double click කරන්න. double click කරලා මම මෙතන සඳහන් කරනවා first name. අපිට පුළුවන් ඕන මේවා capital letters පාවිච්චි කරන්න, simple letters පාවිච්චි කරන්න. නැත්නම් මේ underscore එක වෙනකොට space එකක් තියන්න. සාමාන්‍යයෙන් අපි පුරුද්දක් විදිහට කරන්නේ මෙන්න මේ විදිහට තමයි. තනිකර simple letters තමයි ගහන්නේ. space එකක් තියන්න ඕන තැනකට underscore තමයි අපි use කරන්නේ. මොකද අපිට වර්ධින්න පුළුවන් සම්භාවිතාව වැඩි. දැන් අපි අදිස්සියාරි database එකේ මොන හරි data ටිකක් load කරනවා නම් අපි database එකට insert කරනවා නම් මෙතන අපිට පොඩ්ඩක් අමතක වෙන්න තියෙන ඉඩකඩ වැඩි space එකක් තිබ්බා කියලා. කියන්නේ space එකක් තියන්න නැතුව වෙන මොන හරි තියන්න පුළුවන්. එතකොට දැන් මෙතන underscore එකක් තිබ්බොත් එහම අපි space එකක් තිබ්බේ නැහැ. underscore එකක් තමයි මෙතනින් තියලා තියෙන්නේ. ඒ නිසා එතන පොඩි වාසියක් තියෙනවා. එහෙම වර්ධින්න නැතුව ගහන්නත් පුළුවන්. උනට අපි පුරුද්දක් වශයෙන් සාමාන්‍යයෙන් කරන්නේ simple letters තමයි type කරන්නේ. space එකක් වෙනකොට underscore තමයි අපි use කරන්නේ. එතකොට දැන් මෙතන not null කියන tick එක දෙන්න. මේ not null කියන tick එකෙන් වෙන්නේ මේ column එක, ඒ කියන්නේ මේ දැන් මේ first name කියන column එකක් හැදෙනවනේ. මේ column එකට value එකක් දාන්න නැතුව තියන්න බෑ. අනිවාර්යෙන් value එකක් දාන්න ඕනේ, නැත්නම් error එකක් එනවා.
ඒක තමයි මෙතන not null කියන එකේදී වෙන්නේ. මේ විදිහට මම last name එකත් හදා ගන්නවා. last name එකේ data type එක වාචා length එකත් 45යි. මේකට not null කියලා දෙන්න. ඊළඟට contact number එකත් මම හදා ගන්නවා. contact number එකත් මේ විදිහටම තමයි contact_number. මෙතනත් වාචා තමයි data type එක. length එක තියෙන්නේ 10යි. සාමාන්‍ය අපි phone number එකට characters උපරිම තියෙන්නේ 10යිනේ. countries ගත්තොත් එහෙම වෙනස් වෙනවා. මේක ලංකාවේ ඇතුළත කරන නිසා මම length එක දෙනවා 10ක් කියලා. එතෙන්ටත් දෙන්නේ not null කියලා. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට first name, last name, contact number මෙන්න මේ වගේ ටිකක් තියෙනවනේ අනිවාර්යෙන්. එතකොට ඒක නිසා තමයි මම අනිවාර්යෙන් not null කියන ටික් එක දැම්මේ. ඊළඟට අපිට හදාගන්න තියෙනවා status එක. මම ඒකත් හදාගන්න. මෙතන row එකක් තියෙනවා වගේ පේනවනේ ඔයගලන්ට. මේක double click කරලා status කියලා ගහන්න. status කියලා ගහලා මේකේ data type එක තිබ්බේ in කියලා. මොකද අපි සාමාන්‍යයෙන් මේ status එක ගත්තොත් එහෙම status එකකින් වෙන්නේ මම මුලින්මත් වීඩියෝ එකේදී කිව්වා status එකේ වෙන්නේ අපේ supplier හෝ customer active ද deactive ද කියලා තීරණය කරන එක. ඒ කියන්නේ නිතර නිතර එන කෙනෙක් නම් active විදිහට, කියන්නේ නිතර එන්නේ නැත්නම් එයාව deactive විදිහට. ඔය සාමාන්‍යයෙන් හැමදාම එන කට්ටියගේ නම මතක තියාගන්නවා වගේ තමයි. කියන්නේ මොකක් හරි ක්ලාස් එකක හැමදාම වැඩ කරන හැමදාම එන කෙනෙක්ගේ නම මතක තියාගන්නවා වගේ හරිනම් අටට හුරුයිනේ. ඒක නිසා අන්න ඒ වගේ එකක් තමයි මෙතනින් වෙන්නේ. එතකොට active කියලා තිබ්බොත් එයාව අපි පෙන්නනවා, deactive කියලා තිබ්බොත් එයාව අපි hide කරනවා. ඒ කියන්නේ අපේ ඉන්ටර්ෆේස් එකේ hide කරලා තමයි පෙන්නන්නේ. එතකොට මේ විදිහට තමයි අපි user කියන table එක හදා ගන්න ඕනේ. දැන් අපිට පුළුවන් ඕන නම් මෙන්න මේක close කරලා දාන්න. ඒක close කරාම ඔයගලන්ට පේනවා table එකක් හැදිලා තියෙනවා. එතකොට මේ table එකේ හැදිලා තියෙනකොට ඔයගලන්ට පේනවා first name, last name, contact number, status, ඊට පස්සේ data type ටික ඔක්කොම මෙතනින් පිළිවෙලට තියෙනවා. ඒ වල length එක තියෙනවා. එතකොට මේ විදිහට තමයි අපි table එකක් create කරගන්න ඕනේ. එතකොට මේ විදිහට තමයි පළවෙනි question එකට දාලා answer එක ලියන්නේ. අපි නම් බලමු ඊළඟ question එක. දැන් ඊළඟ question එකේදී අපි බලමු මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා. ඊළඟ question එක අපිට කරන්න තියෙන්නේ create a gender table for storing the gender of all the customer and all the suppliers in this store as shown below. ඉතින් අපිට gender එකට අදාළ details ටික තියාගන්න තමයි මේ table එක හදන්න ඕනේ. ඉතින් අපිට මුලින්ම table එකේ name එක දීලා තියෙනවා gender කියලා. ඊට පස්සේ columns ටික දීලා තියෙනවා gender id. මේක තමයි primary key එක. ඒ වගේම auto increment කරන්න කියලා තියෙනවා. data type එක int, gender name එක දීලා තියෙනවා. length එක 10යි, data type එක වාචා. ඉතින් අපි මේකත් හදාගන්නේ workbench එකෙන්ම තමයි. අපි එන යම් workbench එකට ගිහිල්ලා අපි බලමු කොහොමද මේ table එකත් හදාගන්නේ කියලා. දැන් අපිට කරන්න තියෙන්නේ කලින් වගේම තමයි මෙන්න මේ table කියන icon එක තියෙනවානේ. icon එක කිව්වම මෙතන mouse එක අරන් ගියාම ඔයගලන්ට පේනවා place a new table කියලා තියෙනවා. මේක click කරලා අපිට කැමති ඕන තැනකින් click කරන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම click කරාට පස්සේ table එකක් එනවා. මේ table එක අපිට පුළුවන් edit කරන්න. edit කරන්න අපි කරන්න ඕනේ මේක double click කරන්න. double click කරාට පස්සේ ඔයගලන්ට පේනවා පොඩි window එකක් open වෙනවා. ඒතර මේ window එකේ තමයි අපි table එකක කරන්න තියෙන හැම වෙනස්කමක්ම කරන්න ඕනේ. දැන් මේ table name එක කියලා තියෙනවානේ. මේ table name එකට මම දෙනවා gender කියලා. ඔය අපේ table එකේ නම gender. ඊළඟට අපිට add කරන්න තියෙන column එකක් gender id කියලා. එතකොට මේ gender id එක මම add කරගන්නවා. gender id මේකේ data type එක ඉන්ම තමයි. මේක primary key, not null. ඒ වගේම auto increment දෙන්න. ඔයගොල්ලෝ දකින්න ඇති මම මේ නම type කරලා මෙතන පොඩ්ඩක් ආයෙ click කරාට පස්සේ auto තමයි මේ tick දෙක වැටෙන්නේ. සාමාන්‍යයෙන් එහෙම තමයි. ඊට පස්සේ මේක auto increment එකකින් අදහස් වෙන්නේ order එකක් විදියට පිළිවෙලට හදාගෙන යන්න ඕනේ මේ IDs ටික. ඊළඟට අපි add කරන්න තියෙනවා gender name. එතකොට මම මෙතන සඳහන් කරගන්නවා gender name කියලා. gender name එක data type එක වාචා, length එක විදියට දීලා තිබ්බේ 10යි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා gender කියනකොට අවස්ථා දෙකයි තියෙන්නේ. එකක් male අනිත් එක female. එතකොට ඔයගොල්ලෝ දන්නවා උපරිම තියෙන්න පුළුවන් characters ගාන 6ක් වගේ තමයි තියෙන්නේ. එතකොට මම මෙතන වැඩි හොඳලත් එක තමයි 10ක් දාගත්තේ. ඒක ප්‍රශ්නයක් නෑ. අපිට ඊළඟට කරන්න තියෙන්නේ මේ not null කියන ටික් එක දාන්න. මොකද දන්නවද මම මේ not null කියන ටික් එක දාන්නේ? මොකද අපේ gender එක කවදාවත් empty වෙන්න බෑ. ඒ කියන්නේ gender එකක් නැති user කෙනෙක්ට අපේකට හෙන්න බෑ. ඒක නිසා අනිවාර්යෙන් gender එකක් තියෙන්න ඕනේ. ඒක නිසා අපි not null කියන ටික් එක දාන්න ඕනේ.
එතකොට මම මුලින්ම table name එක ගහගත්තා gender කියලා. ඊට පස්සේ අපි columns දෙක add කරගත්තා. gender id int primary key not null ඒ වගේම auto increment. ඊට පස්සේ gender name එක data type එක වාචා length එක 10යි not null කියන tick එක දාන්න. දැන් අපි මේ gender කියන table එකත් හදාගෙන තියෙන්නේ. අපිට පුළුවන් මේ table එක දැන් මෙතන close කරන්න. close කරාම ඔයගලන්ට පේනවා අපේ gender කියන table එක මෙතනින් create වෙලා තියෙනවා. එතකොට මේ විදිහට තමයි question number 2 එකට දාලා answer එක ලියන්නේ අපි. අපි එහෙනම් දැන් බලමු question number 3 එක. question number 3 එකේදී අපිට කියලා තියෙනවා create a table name user type to store the type of software users. To do so, use the instruction below. එතකොට අපිට මේ user type එක තමයි මේකෙදි හදාගන්න තියෙන්නේ. එතකොට අපිට table එකේ name එක දීලා තියෙනවා user type කියලා. ඒ වගේම columns දෙකක් තියෙනවා user type id මේක primary key auto increment data type එක int ඊළඟට user type name කියලා තියෙනවා. මේක වාචා length එක 45යි. දැන් මේ user type එකේදී වෙන්නේ දැන් අපි මෙතන user කියන table එකේදී හැම user කෙනෙක්වම register කරානේ. ඒ කියන්නේ employee ලා කවුද suppliers ලා කවුද ඒගොල්ලන්ට අර පොදුවේනේ මේ හැම දෙයක්ම තියෙන්නේ user id එක first name last name contact number status ඊට පස්සේ gender මේ හැම එකක්ම ඒගොල්ලන්ට පොදුයිනේ. එක එක්කෙනාට වෙනස් වෙන්නේ නැහැනේ. එතකොට මේ හැමෝගෙම details ටික මම එකම table එකකට තමයි දාගත්තේ. කියන්නේ supplier customer ඒ වගේ තව කට්ටියගේ මෙන්න මේ details ටික මම එක table එකකට තමයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ මේ අපේ පහසුවට තමයි කියන්නේ දැන් නිතර duplicate වෙන එක අවම කරන්න තමයි මෙහෙම අපි use කරන්නේ. ඊට පස්සේ අපි වෙනම table එකක් හදාගන්නවා user type කියලා. මේ user type කියන table එකේ අපිට කරන්න තියෙන්නේ මේ user id එකට user id එක ගන්නවා මෙතනට user id එක මෙතනට foreign කරාට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ user type id එක අරගෙන කියන්නේ මේ id එකට ගැලපෙන කෙනා කවුද? ඒ වගේම අපිට මෙතනින් සඳහන් කරන්න තියෙන්නේ දැන් id එක 1 කියලා උදාහරණයකට ගත්තොත් එහෙම ඒ id එක 1 කියන්නේ employee කෙනෙක්. ඊළඟට id එක 2. ඒ id එක ගත්තොත් එහෙම ඒ id එකට අදාළ කෙනාගේ type එක තමයි supplier කෙනෙක්. ඒකට අන්න ඒ විදිහට තමයි මේ table එකේදී අපිට ප්‍රයෝජනයක් වෙන්නේ මේ user type කියන එකෙන් අපිට කරන්න පුළුවන් ඒ user කවුද කියලා. ඒ කියන්නේ customer කෙනෙක්ද supplier කෙනෙක්ද ඒ විදිහට අපිට තීරණය කරන්න පුළුවන්. අපි එහෙනම් දැන් මෙන්න මේ table එකත් හදාගන්න. මුලින්ම අපි workbench එක open කරගන්න ඕනේ. මෙතනදී කලින් එක වගේම තමයි අපි හදාගන්න ඕනේ මුලින්ම table එකක්. මෙන්න මේ table icon එක click කරන්න. icon එක click කරලා අපිට ඕන තැනකින් click කරන්න පුළුවන්. ඕන තැනකින් click කරලා අපි මේක double click කරන්න. double click කරාට පස්සේ මෙන්න මෙහෙම පොඩි window එකක් open වෙනවා. මේ window එකේ අපිට table එකේ edit ටික ඔක්කොම කරන්න පුළුවන්. උතර table name කියලා තියෙනවා. මේ table name එකට මම දෙනවා user type කියලා. මොකද අපේ table name එක විදිහට තිබ්බේ user type කියලා. ඊට පස්සේ මේ column එක දෙන්න ඕනේ අපි. column එකේදී මුලින්ම තිබ්බේ user type id කියලා. එතකොට මම එකක් සඳහන් කරන්නම් user type id මේක int primary key not null කියන tick එකක් දාන්න ඕනේ. ඊළඟට auto increment. එතකොට මේකෙදී user type id කියන එක තමයි primary key එක වෙන්නේ. ඊළඟට user type name එක මම මෙතනින් සඳහන් කරනවා user type name මේකේ data type එකත් වාචා length එක 45ක් විදිහට දෙන්න. මම මේක not null කියන tick එක දා ගන්නවා. එතකොට මේ තියෙන අපි හදාගත්ත user type කියන table එක. ඒත් මේ විදිහට තමයි මේ table එකේ වැඩ කටයුතු ටික ඔක්කොම කරන්නේ. මුලින්ම අපි table name එක දැම්මා. ඊට පස්සේ අපේ add කරන්න ඕන columns ටික දැම්මා. අපේ columns වල data type සඳහන් කරා. primary key ද not null ද auto increment ද කියලා සඳහන් කරා. මෙතන not null කියලා දාන්න හේතුව අනිවාර්යෙන් යා user කෙනෙක්ද supplier කෙනෙක්ද කියලා අනිවාර්යෙන් තියෙන්න ඉපේ. එහෙම නැත්නම් අපිට හොයාගන්න දෙයක් නැහැ නේ. ඒක නිසා තමයි මෙතනින් not null කියන tick එක මම දැම්මේ. එතකොට මේ විදිහට තමයි question number 3 එකට දාලා answer එක හදාගන්නේ. මෙතන අපි close කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් table එක create වෙලා තියෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට හොඳ අදහසක් එන්නේ නැති කියලා. අපි එහෙනම් දැන් බලමු ඊළඟ question එක. දැන් ඊළඟ question එකේදී අපිට කියලා තියෙනවා system login. එතකොට create a system login table to store the login details of software users. එතකොට මේ table එකෙන් තමයි system එකට log වෙන කට්ටියගේ details ටික තියාගන්නේ. කියන්නේ username එක, password එක අපි තියාගන්න ඕනේ මෙන්න මේ table එකෙන් තමයි. මේ table එක අපිට හදන්නේ කියන්නේ හැම කෙනෙක්ටම login වෙන්න හදන්න පුළුවන්. එහෙම නැතුව අපි මේ වෙනම table එකක් හදාගන්නේ අපිට අවශ්‍ය කෙනෙක්ට විතරයි දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් එයාට login වෙන්න අවශ්‍යතාවයක් නැත්නම් අපිට එයාට දෙන්න ඕනේ log වෙන්න ඒ කියන්නේ login details ටිකක් අවශ්‍ය කෙනෙක්ට අපිට පුළුවන් මේ table එකට data insert කරන්න.
ඒතර ඒ විදිහට තමයි මේ ටේබල් එකේ use එක වෙන්නේ. ඒතර අපි මුලින්ම හදා ගන්න ඕනේ ටේබල් name එක system login කියලා. ඊට පස්සේ columns ටිකක් තියෙනවා. login id, primary key, auto increment, data type එක int. ඔයගොල්ලෝ දකින්න ඇති මෙතන හැම question එකේදීම auto increment කියලා තිබ්බොත් data type එක int කියලාම තමයි තිබ්බේ. ඒකට හේතුව තමයි අපිට auto increment කියලා දාලා මොන වාච දාන්නත් පුළුවන්. එහෙම වාච දැම්මොත් මේක auto increment දාන්න දෙන්නේ නැහැ අපිට. ඒකට හේතුව තමයි දැන් int කියන්නේ integer කියන එකනේ. ඒතර int කියන එකේ integers ගත්තොත් එහෙම බිංදුවේ සිට තමයි ඉස්සරහට යන්නේ. බිංදුව 1 2 3 4 5 ඒ විදිහට පිළිවෙලට order එකක් තියාගෙන තමයි යන්නේ. දැන් අපි auto increment කියන එකෙන් අදහස් වෙන්නේ ඒක order එකක් විදිහට පිළිවෙලට හදාගෙන යනවා අපිට හොයාගන්න පහසුවට. ඒතර දැන් අපි වාච දැම්මොත් එහෙම වාච කියන්නේ නිකන් characters අපිට මේකෙදි හදාගන්න බෑනේ auto increment වෙන්න. ඒ කියන්නේ දැන් order එකක් හදාගන්න බෑනේ a b c d කියලා ඒව හදාගන්න බෑනේ අපිට. එහෙම හැදුවත් අන්තිමේට ඉවරත් වෙනවනේ. ඒතර a ධන 1 a ධන 2 අර එහෙම අපිට එකක් එකතු කරවත් යන්න බෑ. ඒක නිසා තමයි වාච දාන්න නැත්තේ. int දැම්මොත් එහෙම int එකේ රටාවක් තියෙනවා. ඒතර ඒ රටාව තමයි දැන් පළවෙනි එකට id එක number 1 නම් ඊළඟට එකක් එකතු කරනවා. ඒතර එකක් එකතු කරාම number 2. ඒතර ඊළඟ එක හදාගන්නේ number 2 එකට එකක් එකතු කරනවා. ඒතර number 3 අර ඒ විදිහට රටාවක් විදිහට තමයි යන්නේ. ඒතර පිළිවෙලක් තියෙනවා. ඒක නිසා මේ data type එක අනිවාර්යෙන් int වෙන්න ඕනේ auto increment කියලා දානවා නම් වාච තියාගෙන අපිට primary key use කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. auto increment දානවා නම් data type එක අනිවාර්යෙන් int කියලා තියෙන්න ඕනේ. එතකොට අපිට දැන් පුළුවන් මෙන්න මේ table එක හදාගන්න. මේ table එකේදී මුලින්ම අපිට කියලා තියෙනවා login id, primary key, auto increment. මෙතන int තමයි use කරන්න ඕනේ. ඊට පස්සේ username වාචා length එක 20යි, password එක වාචා length එක 45යි. එහෙනම් අපි බලමු කොහොමද මේ table එකක් create කරන්න කියලා. මුලින්ම අපි යන්න ඕනේ workbench එකට. මෙතනදී මම කලින් වගේම තමයි table එකක් හදාගන්නවා. මුලින්ම මෙන්න මේ icon එක click කරන්න. click කරලා මෙතනින් ආයෙත් click කරාට පස්සේ table එකක් create වෙනවා. ඊට පස්සේ table එක double click කරන්න තියෙනවා අපිට. දැන් අපි මේ table එකේ name එක දෙන්න ඕනේ system login කියලා. එතකොට අපි table එක හදාගන්න තියෙන දේ. දැන් මේ table එකේ අපි columns ටික add කරගෙන යමු. මුලින්ම අපිට මුලින්ම දීලා තිබ්බා login id කියලා. login id මේක primary key not null ඒ වගේම auto increment දෙන්න. ඊළඟට අපි සඳහන් කරලා තිබ්බා username and password. ඒතර මම මෙතන සඳහන් කරනවා username වාචා තමයි data type එක. length එක දීලා තිබ්බා 20ක්. මේකත් not null දෙන්න. අනිවාර්යෙන් username එකක් තියෙන්න ඕනේ. ඒකයි not null කියන ටික එක දැම්මේ. ඊළඟට අපි add කරන්න ඕනේ password එක. password එකත් මම add කරගත්තා. මේකේ length එක 45ම තමයි. data type එක වාචා. මේකත් not null කියන ටික එක දෙන්න ඕනේ. මොකද අනිවාර්ය username එකක් තියෙනවා නම් password එකක් කොහොමවත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක නිසා තමයි not null කියන ටික එක මම දැම්මේ. එතකොට මේ විදිහට අපිට පුළුවන් මේ table එකත් create කරගන්න. එතකොට system login කියන table එක මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. login id එක in, username එක වාචා, ඊළඟට password එකත් වාචා. මේ විදිහට තමයි system login කියන table එක අපි create කරේ. මම හිතනවා ඔයගොල්ලන්ට අදහසක් එන්නේ නැති කියලා. අපි එහෙනම් ඊළඟට බලමු question number 5. එතකොට මේ question එකේදී අපිට කියලා තියෙනවා create a table called address to store the addresses of software users. To do so, use the instruction below. එතකොට අපිට මේ table එක තමයි හදාගන්න තියෙන්නේ. මේ table එක අපි තියාගන්නේ address ටික. ඒ කියන්නේ අපේ users ලගේ address. එතකොට අපිට මුලින්ම table එකේ name එක දීලා තියෙනවා address කියලා. ඊළඟට අපි columns ටික ගත්තොත් එහෙම columns වල මුලින්ම කියලා තියෙනවා අපේ address id එක. ඒතර මේක primary key auto increment වෙන්න ඕනේ. data type එක අනිවාර්යෙන් int වෙන්න ඕනේ. මොකද අපි auto increment use කරනවා නම් data type එක int වෙන්න ඕනේ. ඒ වගේම number එක street 1 street 2 එක මේ ඔක්කොම data type එක වාචා length එක 45ක් දීලා තියෙනවා. එතකොට අපි බලමු කොහොමද මේ table එකත් හදාගන්න කියලා. මුලින්ම අපි යන්න ඕනේ workbench එකට. දැන් මෙතනදී අපි කලින් එක වගේම තමයි මුලින්ම මේ table කියන icon එක click කරන්න ඕනේ. මේ මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ icon එක click කරලා මේ area එකේ ඕන තැනක click කරන්න. click කරාට පස්සේ අලුතෙන් table එකක් create වෙනවා. මේ table එක අපිට edit කරන්න පුළුවන්. අපි edit කරන්න double click කරන්න ඕනේ. double click කරාට පස්සේ මෙහෙම window එකක් open වෙනවා. මෙතනදී අපි සඳහන් කරන්න ඕනේ අපේ table එකේ name එක.
එතකොට අපේ ටේබල් නේම් එක තිබ්බේ ඇඩ්‍රස් කියලා. මම ඇඩ්‍රස් කියලා ටේබල් නේම් එක රීනේම් කරගන්නවා. ඊට පස්සේ අපේ පළවෙනි කොලම් එක විදිහට තිබ්බේ ඇඩ්‍රස් ID කියලා. එතකොට මම මේ කොලම් නේම් එක කියලා තියෙන තැන ඩබල් ක්ලික් කරලා මෙතන වෙනස් කරගන්නවා ඇඩ්‍රස් ID කියලා. මෙතන underscore ID. ඊට පස්සේ data type එක int, primary key not null, auto increment දෙන්න ඕනේ. එතකොට code එකක් විදිහට ලස්සනට පිළිවෙලට හැදෙනවා. ඊට පස්සේ තියෙනවා number එක. ඒ කියන්නේ අපේ ගෙදරට අංකයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ අංකයක් නැති අවස්ථාවක් තියෙනත් පුළුවන්. ඒක නිසා අපි මෙතන not null එක දාන්න. not null එක දාලා මෙතන ඔයගලන්ට පේනවා default කියලා තියෙනවා. ඒ කියන්නේ අපි මෙතන not null කියලා දානවනේ. ඒත් not null කියලා දැම්මොත් අදහස තමයි මේ කොලම් එක empty වෙන්න බෑ. එතකොට දැන් සමහරක් ගෙවල් වල තියෙනවා number එකක් නැති අවස්ථා. ඒ කියන්නේ address එකට number එකක් නැති අවස්ථා. එතකොට ඒ වගේ තැනකට not null කියලා දැම්මොත් එහෙම පොඩි error එකක් එනවනේ. දැන් කොලම් එක fill වෙන්නේ නැහැනේ. ඒක නිසා මේ default කියන කොලම් එකේ මෙන්න මේ කොලම් එකේ අපි value එකක් සඳහන් කරලා තිබ්බොත් අදිස්සියේ හරි අපි value එකක් සඳහන් කරේ නැත්නම් මේ අපි මෙතනට enter කරලා තියෙන value එක තමයි මෙතනට replace වෙන්නේ. ඒක නිසා මෙතන අපිට කැමති value එකක් දෙන්න පුළුවන්. මම මෙතනින් සඳහන් කරන්නම් empty කියලා. empty කියලා සඳහන් කරාම දැන් අපි අදිස්සියේ හරි මෙතන සඳහන් කරේ නැත්නම් value එකක් empty කියලා තමයි කොලම් එකට insert වෙන්නේ. මේ විදිහට මම street 1 එකත් හදා ගන්නවා. street 1 මේකත් not null කියලා දෙන්න. සාමාන්‍යයෙන් street 1 කියන එක අනිවාර්යෙන් තියෙනවා. ඊළඟට street 2 බොහෝ දුරට මේක සමහරක් address වල නැති වෙන්න පුළුවන්. ඒක නිසා මම මෙතනටත් default එකට දා ගන්නවා empty කියලා. එතකොට අපි value එකක් enter කරේ නැත්තම් මේ column එකේ error එකක් එනවනේ. අපි මොකද not null කියලානේ දාලා තියෙන්නේ. ඒ වගේ වෙලාවකට අපේ කොලම් එකට value එකක් insert වෙනවා empty කියලා. ඒක නිසා තමයි මේ default කියන කොලම් එක අපි use කරගත්තේ. මෙතනදී දැන් අපි මේ table එක create කරගෙන ඉවරයි. අපිට දැන් පුළුවන් මේ table එක මෙතනින් close කරන්න. close කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් table එක මෙහිම මෙතනින් හැදිලා තියෙනවා. ඒ වගේම මට පොඩි දෙයක් කලින් කේදී කියන්න අමතකුණා. මේ status එක. status එකේදී කියන්නේ user කියන table එකේ status එක ගත්තොත් එහෙම මෙතනටත් අපි දාන්න ඕනේ default value එක. ඒ කියන්නේ දැන් අපි මෙතන not null කියලානේ දාලා තියෙන්නේ. දැන් status එක යා active කියලා කියන්නේ නැහනේ. ඒක නිසා user කෙනෙක් register වෙච්ච ගමන් අපි ආව active user කෙනෙක් විදිහට තමයි පෙන්වන්න ඕනේ. ඒක නිසා අපි active deactive කියලා දාන්න 1 2 හෝ 0 1 හරි පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මම මෙතන active කියන්න 1 තමයි use කරන්නේ. එතකොට මේ default කියන එකේ number 1 සඳහන් කරන්න. එතකොට number 1 සඳහන් කරාට පස්සේ දැන් user කෙනෙක් register වුණාම ඒ user ගේ status එක පෙන්වන්නේ number 1 කියලා. එතකොට number 1 කියන්නේ මම මෙතනදී number 1 කියලා සලකන්නේ active කියලා. එතකොට user ගේ state එක number 1 කියන්නේ active. ඒ කියන්නේ userව register වෙච්ච ගමන් පෙන්වන්න ඕනේ. ඒක මට කලින් කේදී කියන්න අමතකුණා. එතකොට මේ default එකට දාගන්න ඕනේ number 1 කියලා. එතකොට මේ විදිහට තමයි මේ question එකට දාලා answer එක අපි ලියන්න ඕනේ. මම හිතනවා ඔයගොල්ලන්ට අදහසක් එන්නේ නැති කියලා. අපි නම් බලමු ඊළඟ question එක. ඊළඟ question එකේදී අපිට කියලා තියෙනවා create a table called city to store the cities of software users addresses. To do so, use the instruction below. ඒතර අපි මේ දැන් address වල city එකක් තියෙන්නේ එපැයි. ඒ cities ටික අපි වෙනම table එකක තියාගන්න ඕනේ. මොකද එකම table එකේ අපිට තියෙන්න පුළුවන් අදිස්සියට දැන් එකම city එකේ ඉන්න usersලා කීප දෙනෙක් හම්බුනොත් එහෙම දැන් කොළඹ කියලා ගත්තොත් එහෙම ඒ කොළඹ කියලා usersලා කීප දෙනෙක් හිටියොත් එහෙම කොළඹ කියලා හැමතැනම repeat වෙනවා. ඒතර characters ගන්න වැඩි වෙලා අපේ space එක බොරුවට වැය වෙනවා ඒ කොළඹ කියලා වචනේ තියාගන්න. ඒක නිසා තමයි අපි වෙනම table එකකට cities ටික ගන්න. එතකොට ID එක විතරයි repeat වෙන්නේ. ඒතකොට වැඩි characters ගානක් යන්නේ නැහැ. ඒතකොට අපි city කියන table එක වෙනම ගන්නේ ඒ හේතුව නිසා තමයි. එතකොට table එකේ name එක city, table වල columns විදිහට අපි දීලා තියෙනවා city ID, මේක primary key, auto increment. ඒ වගේම data type එක int, city name එක දීලා තියෙනවා වාචා, length එක 45යි. ඒතර මම මේකත් හදාගන්නේ workbench එකෙන්ම තමයි. අපි නම් workbench එකට යන් කොහොමද මේ table එකත් create කරන්න කියලා බලන්න. workbench එකට ගිහිල්ලා අපි කලින් වගේ මේ table icon එක click කරන්න ඕනේ. click කරලා මේ area එකේ කැමති තැනක click කරන්න. click කරාට පස්සේ මේ table එකක් create වෙනවා. මේක අපිට edit කරන්න පුළුවන් double click කරලා
ඩබල් ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ පොඩි වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මේ වින්ඩෝ එකේ අපි මෙතනින් දෙන්න ඕනේ ටේබල් නේම් එක විදියට city කියලා. එතකොට මේ දින අපි හදාගත්ත city කියන ටේබල් එක. දැන් අපිට මේකේ columns ටික add කරගෙන යන්න තියෙන්නේ. columns වල අපිට මුලින්ම තිබ්බා city id කියලා. ඒතර මම මෙතනින් සඳහන් කරගන්නවා city id. මේකේ data type එක int, primary key not null, auto increment දෙන්න. එතකොට order විදියට පිළිවෙලට හැදෙනවා. ඒ වගේම ඊළඟට සඳහන් කරලා තිබ්බා city name. ඒතර city name එක මම not null කියලා සඳහන් කරගන්නවා. not null කියලා සඳහන් කරන්නේ මේ column එක empty වෙන්න බෑ. ඒ කියන්නේ value එකක් සඳහන් කරන්න නැතුව තියෙන්න බෑ. ඒතර මේ දින අපි create කරගත්ත city කියන table එක මම හිතනවා ඔයගොල්ලන්ට මේ question එකේදී හොඳ අදහසක් එන්නේ නැති කියලා කොහොමද tables හදන්නේ, ඒ වල data type කොහොමද use කරන්නේ, එතකොට status එකකින් අපි මොනවද කරන්නේ, ඒ වගේම අපි default value එකක් දාන්න ඕන මොන වගේ අවස්ථාවල්ද, මේ විස්තර ටික ඔයගොල්ලන්ට මේ question එකේදී cover වෙන්නේ නැති කියලා. ඒතර අපි දැන් මේකෙදි කරේ tables ටික create කරගන්න එක විතරයි. මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මේ tables connect වෙන්නේ කියලා. මේ tables එකිනෙකට connect වෙන්න ඕනේ. ඒක මම කතා කරනවා ඊළඟ වීඩියෝ එකේදී. හැමෝටම සුබ දවසක් එහෙනම්. Thank you.